English language, paper 2, test 9. First one, part 1. The following sentences were taken from book written by a student. The following sentences were taken from a book. පහත වාක්‍ය අරගෙන තියෙන්නේ පොතකින් written by a student කියන්නේ ශිෂ්‍යයෙකු විසින් ශිෂ්‍යාවක විසින් ලියන ලද. The following sentences were taken from a book written by a student. ශිෂ්‍යයෙකු නැත්නම් ශිෂ්‍යාවක විසින් ලියන ලද පොතකින් තමයි පහත වාක්‍ය ටික අරගෙන තියෙන්නේ. There is a mistake in each sentence. සෑම වාක්‍යකම එක වැරද්දක් තියෙනවා. There is a mistake in each sentence. සෑම වාක්‍යකම එක වැරද්දක් තියෙනවා. Rewrite the sentences correcting the mistake. වාක්‍ය නැවත ලියන්න වැරදි නිවැරදි කළා. One is done for you. එකක් කරලා තියෙන්නේ. One is done for you. එකක් කරලා තියෙන්නේ. දරුවෝ අන්ඩර්ලයින් කරගන්න rewrite the sentences කියන එක. Rewrite the sentences කියන එක අන්ඩර්ලයින් කරන්නකෝ. දැන් මෙහෙ බලන් ඉන්න. පුතාලා දුවලා මතක තියාගන්න සමහරලාට මටත් වඩා වැඩිමහල් අය මේ සෙමින එකට සහභාගී වෙලා ඇති. මොකද එකපාරක් අවුරුදු 90 ගානක ආත්තම කෙනෙක් ආච්චි කෙනෙක් O level exam ලිව්වා. එයා තමයි එදා මෙදා අතර ලංකාවේ විභාගයක් ලිව්ව වයස්ගතම කාන්තාව. පහුගිය අවුරුද්ද රංජන් රාමනායක මහත්මයා ලිව්වේ. ඒ වගේ තමයි ඒ කරන්න ඕන කාලෙදී කළ යුතු දේවල් කරගත්තේ නැති වුනහම අවුල් වෙනවා. ඒව හොඳ ආදර්ශවාලට. හරි. එහෙම නොවෙන්නනේ අපි මෙහෙම සම්බන්ධ වෙලා අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නේ. අහන්. දැන් සමහර පුතාලා දුවලා හිතනවා මේ වගේ වැරදි හොයන්න තියෙන වාක්‍යවල වැරද්ද හොයලා වැරදි වචන විතරක් නිවැරදි කරලා ලියුවහම හරි කියලා. මම ඒකයි ඔයාලට කිව්වේ rewrite the sentences කියන එක අන්ඩර්ලයින් කරගන්න කියලා. විභාගෙදී පුතාලා දුවලා මතක තියාගන්න ප්‍රශ්නය කියවන අතරතුරදී පැන්සලෙන් වැදගත් කියලා හිතෙන වචන යටින් ඉරි ගහ ගන්න දරුවා. බය වෙන්න එපා. ඔයාලට ටයිමින් අවුල් වෙන්නේ නැහැ. මම කියන විදියට මතක තියාගන්නකෝ. ඔයාලා ටයිම් මැනේජ්මන්ට් එක මම සෙකන්ඩ් පේපර් එකෙත් අන්තිම ප්‍රශ්න සාකච්ඡා කරාට පස්සේ දේශනයක් දෙනවා. ඒ දේශනෙදි කියලා දෙන්නම්. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිනේ? ෆිට් එකේ ඉන්න. එතකොට සමහර දරුවෝ දැරිවියෝ හිතනවා පුතාලා දුවලා හිතනවා මේ වැරද්ද තියෙන වචනේ හොයාගෙන ඒ වචනේ විතරක් නිවැරදි කරලා ලිව්වම හරියි කියලා. එහෙම නෑ පුතේ. එහෙම ලියන අවස්ථා තියෙනවා. පුතාලා දුවලට පේනෝනේ ඒක එක්සැම්පල් එකකුත් දීලා තියෙනෝනේ. නිතරම අපිට එක්සැම්පල් එකක් දෙනවා කියන්නේ ඒක අපිට ආශිර්වාදයක්. එහෙම නැත්නම් බෝනස් එකක්. වරප්‍රසාදයක්. හොඳට මතක තියාගන්න. යම් දෙයක් කරන්න අපිට එක්සැම්පල් එකක් උදාහරණයක් දීලා තියෙනවා කියන්නේ පුතාලා දුවලා මතක තියාගන්න ඒක අපිට බෝනස් එකක්. හරිනේ? ක්‍රිකට් මැච් එකකදී බැට් කරන සයිඩ් එකේ බැටිං කරන සයිඩ් එකේ ඕපනින් යන එක ලොකු ප්‍රෙෂර් එකක් දරුවා. මාරම ප්‍රෙෂර් එකක්. ඕපනින් බැට්ස්මන්ලා දෙන්නට තියෙන්නේ ආරම්භක පිටිකරුවන් දෙදෙනාට තියෙන මාරම පීඩනයක්. මොකද ඒගොල්ලන්ට කලින් කවුරුවත් ගිහිල්ලා ගහලා නැහැනේ. ඒගොල්ලන්ට බලන් ඉන්න. ඒ දෙන්න ගිහිල්ලා තමයි බෝලේ මොන වගේද වැටෙන්නේ. නේ ෆාස්ට් බෝලර්ස්ලාද දාන්නේ. ඊට පස්සේ ස්පිනර්ස්ලා දාන්නේ කොහොමද එන්නේ? ඇඟට බෝල එනවද? ඇඟට උඩින්මද යන්නේ? ඒව ඔක්කොම යාළුවට ස්ටඩි කරන්න. නමුත් ඔයා 2 down 3 down වගේ යනවනම් අන්න ඔයාට අර ස්ටේඩියම් එකේ ඉඳන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. කාඩ් ගහන්න එහෙම බෑ. හොඳද? කාඩ් ගැහුවොත් මේව අපෙන්නේ නැහැ. පැත්තකට වෙලා බලාගෙන ඉන්න පුළුවන් කොහොමද මෙයාගේ බෝලිං මේ බෝල් වලට කොහොමද අපි මුහුණ දෙන්න ඕන. ඔයාට කෝච් කෙනුත් අහන්න පුළුවන්. ආපෝ මාර සැරයිනේ කොහොමද මේ වගේ බෝල් වලට මං ගහන්නේ. ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පුතේ. ඒ වගේ තමයි දුවේ එක්සැම්පල් එකක් දුන්නොත් හැම එකකටම එක්සැම්පල් බලාපොරොත්තු වෙන්න එපා. දුන්නොත් ඒක ඔයාට ලැබුණ බෝනස් එකක් කියලා හිතා ගන්න. වරප්‍රසාදයක් විශේෂ වරප්‍රසාදයක් කියලා හිතා ගන්න. මොකද දන්නවද? එතනින් අපිට උදව්වක් දෙනවා කොහොමද ඉතුරු ටික කරගෙන යන්නේ කියලා. දැන් ඕකෙදී පුතාලා දුවලට එක දෙයක් සනාත වෙනවනේ ස්ථිර වෙනවනේ. මොකක්ද ස්ථිර වෙන දේ දරුවා? වැරදි වචනේ නිවැරදි කළා විතරක් ලිව්වට වැඩක් නැහැ. එක්සැම්පල් එකේ මුළු වාක්‍යෙම එහෙම ලියලා තියෙනවා. වැරදි එක නිවැරදි කළා මුළු වාක්‍යෙම ලියලා තියෙනවා. මම ඒකයි කිව්වේ. ඔක බෝනස් එකක්. ඒක ගන්න. හරි. අපි බලමු. First one. පළවෙනි එක.
Thank you for the letter you sent me yesterday. Thank you for the letter you sent me yesterday. Underline කරලා දෙන්නේ නැහැ. සමහර කාලවල වලදී හැබැයි අන්ඩර්ලයින් කරලා දුන්නා. එතනින් ඔයාලට වෙලාව ඉතිරි වෙනවා. දැන් මේක මම කරා එක්සැම්පල් එක නිසා. Thank you for the letter you sent me yesterday. ඔයා මට ඊයේ එවන ලියුමට ස්තුතියි. send කියන්නේ එවනවා. ඒතකොට ඊයේ එවනවා කියන්න බෑනේ. ඊයේ එවුවා වෙන්න එපයි. එහෙනම් නිවැරදි කරලා ලියලා තියෙනවා. Thank you for the letter you sent me yesterday. SENT sent. The past tense of send. Send වල past tense එක sent එවුවා. yesterday ඊයේ. හරිනේ? මම පුංචි දෙයක් ඔයාලට කියන්නද? විභාගෙදී පුතාලා දුලා පෑනෙන් මුලින් පැන්සලෙන් වැරද්ද හොයාගෙන වැරද්ද අන්ඩර්ලයින් කරගන්න පැන්සලෙන්. හරිද? මේ වගේ එකකදී හොඳද? ඊට පස්සේ ඔයාට කන්ෆර්ම් වුණාට පස්සේ ස්ථිර වුණාට පස්සේ මේකම තමයි වැරදි වචන කියලා ෂුවර් නම් ඔයා ලියන පෑනෙන්ම වෙන පාට පෑන් එපා පැන්සල් එපා. ලියන පෑනෙන්ම වැරදි වචන යටින් ඉරක් ගහලා ඔයා ඒක නිවැරදි කරානේ නිවැරදි කරාට පස්සේ නිවැරදි කරපු වචන යටින් ඉරක් ගහලා පෙන්නන්න. ඒතර පේපර් මාකින් කරන කට්ටිය දන්නවා මෝ අවබෝධයෙන් අවධානයෙන් කරලා තියෙනවා අපිටත් මෙයා කරපු ඒවා මොනවද කියලා බලන්න දෙයක් නැහැ. මේක තමයි මෙයා වැරද්ද විදියට හොයාගෙන තියෙන්නේ. මෙන්න එයාගේ හරි උත්තරය අපිට කැපිලා පේනවා. highlight කරන්න නම් යන්න එපා. පැන්සලෙන් ඉරි ගහන්නත් එපා. මේ වගේ වැරදි හොයන ඒවායිදී වැරද්ද හොයලා යටින් පෑනෙන් රූල එක තියලා අඩි රූල තියලා ඉර ගහන්න. වැරද්ද හදුවට පස්සෙත් මෙන්න මේක තමයි නිවැරදි වචන කියලා ඉරි ගහලා පෙන්නන්න. එහෙනම් අපි දෙවෙනි එකට යමු. I could not replied you. I could not replied you. මම බෝඩ් එකේ ලියන්නම්. I කියන්නේ මට, could not කියන්නේ බැරි වුණා, replied you කියන්නේ ඔයාට පිළිතුරු සපයන්න. I could not replied you කියන්නේ මට ඔයාට පිළිතුරු සපයන්න බැරි වුණා. මතක තියාගන්න පුතාලා දුවලා මේ could කියන, can කියන, will කියන, ඊට පස්සේ would කියන මේ might මේවට කියන auxiliaries කියලා. මේ auxiliaries මේවට කියන helping verbs කියලා. මේ පද පිටිපස්සට past tense යොදන්න බෑ දරුවා. කවදාවත් I can went කියන්න බෑ. I could went කියන්න බෑ. I will went කියන්න බෑ. I would went කියන්න බෑ. I may went කියන්න බෑ. I might went කියන්න බෑ. හරිනේ? මේවා පිටිපස්සට දාන්නේ verb root විතරයි. verb root කියන්නේ මේ ලෝකෙට ක්‍රියාපදයක් බිහිවුණු සැබෑ ස්වරූපය. goes වලයි go වලයි verb root එක තමයි දරුවා go. eat වලයි eats වලයි verb root එක තමයි දරුවා eat. come වලයි came වලයි verb root එක තමයි දරුවා come. present tense plural verb වර්තමාන කාල බහුවචන ක්‍රියාව හෙවත් verb root එක තමයි නිතරම can වලට could වලට will වලට would වලට may වලට might වලට පස්සේ යොදන්න ඕනේ. එතකොට මෙතන could කියන්න බැරි වුණා replied පිළිතුරු දුන්නා. could පිටිපස්සේ past tense දාන්න බෑ. පිළිතුරු දෙනවට වචනේ දාන්න ඕනේ. එහෙනම් reply present tense verb එක. verb root එක reply. එහෙනම් වැරදි එක තමයි underline කරන්න replied. වැරද්ද තමයි replied. then වැරද්ද නිවැරදි කරලා ලියන්න I could not reply you. 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 Next one, I could not reply you. Underline karanna reply, saha replied. Next one, there are 40 students on our class. There are 40 students on our class. මොකද්ද වැරද්ද? අපේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා. 40 වැරදි නෑ 40 හරි. FOUR නෙවෙයි 40 ඔයි තියෙන 40 තමයි FORTY. There are 40 students on our class. වැරද්ද තමයි පන්තියේ කියනකොට ඔයි පන්තිය උඩනේ වර්ජනය කළමයි. ඔහොම වුණොත් අපේ පන්තියේ ළමයි 40ක් ඉන්න පන්තිය උඩ නේ. පන්තිය ඇතුලේ in on කියන කණ්ඩලයින් කරා මම බෝඩ් එකේ ලියන්න අවශ්‍ය නැහැ. in දාලා ලිව්වා. There are 40 students in our class. There are 40 students in our class. There are 40 students in our class. Fourth one, හතරවෙනි එකට යමු. Underline කරන්න on සහ in. We play cricket at our friends.
We play cricket. අපි cricket ගහනවා at our friends අපේ යාළුවන් ළඟ අපේ යාළුවන් දෙස අපි cricket ගහනවා අපේ යාළුවන් ළඟ meaningless අර්ථ ශූන්‍යයි අර්ථාන්විත වාක්‍යයක් නෙවෙයි. එහෙනම් at our friends නෙවෙයි with our friends අපේ යාළුවන් එක්කයි cricket ගහන්නේ. at underline කරා WITH with our friends. We play cricket with our friends. ප්‍රවේශමෙන් කරන්න ඕන ලකුණ කියන භාගය කියන එක ගොඩක් වටිනවා. Fifth one පස්වෙනි එක everyone are getting on well. Everyone are getting on well. ලියනක නවත්තලා බෝඩ් එක දිහා බලමුද? දරුවා මෙන්න මෙහෙම වචන 8ක් තියෙනවා. everyone, everybody, no one, nobody, someone, somebody, anyone, anybody. පුතාලා දුවලට මතකද ස්කෝලේ පාඩම් කරේ නම් නැතුව ඇති. මම නම් සිලබස් කවර් කරා නොවැම්බර් 26 වෙනකොට. සම්බන්ධ වෙච්ච පුතාලා දන්නවා අපිත් එක්ක. ස්කෝලේ ටෙක්ස්ට් බුක් එකේ පාඩමක් තියෙනවා ඉනිග්මා කියලා. ඒ පාඩමේ ආරම්භය ගන්න මෙන්න මේ වගේ වචන ටිකකින්. හරි. දැන් පාඩම අවශ්‍ය නැහැ. බෝඩ් එක දිහා බලමු. Everyone, everybody, no one, nobody, someone, somebody, anyone, anybody. Everyone, everybody, no one, nobody, someone, somebody, anyone, anybody. Everyone, everybody, no one, nobody, someone, somebody, anyone, anybody. මේක මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි one body. Don't laugh. Don't take this as a joke, please. one body මේකෙම එක්ක one තියෙනවා නැත්නම් body තියෙනවා. everyone, everybody කියන්නේ හැමෝම. no one, nobody කියන්නේ කවුරුවත් නැහැ. someone, somebody කියන්නේ කවුදෝ කෙනෙක්. anyone, anybody ඕන කෙනෙක්. everyone, everybody හැමෝම. no one, nobody කවුරුවත් නැහැ. someone, somebody කවුදෝ කෙනෙක්. anyone, anybody ඕනම කෙනෙක්. මතක තියාගන්න පුතාලා දුවලා මේ words ටික වලට පස්සේ මේ වචන වලට පස්සේ යොදන්න පුළුවන් singular verbs විතරයි. ඒක වචන ක්‍රියාපද විතරයි. හරිනේ? කවදාවත් හැමෝම මෙතන ඉන්නවා කියන්නේ everyone are here කියන්න බෑ. everyone is here. everybody is here. no one are here කියන්න බෑ. no one is here. nobody is here. someone is here. somebody is here. anyone is here. anybody is here. හැමෝම එහෙ යනවා. everyone go there නෙවෙයි. everyone goes there. everyone goes there. එහෙනම් ඔතන තියෙනවා everyone are getting on well. everyone සමග ආ දාන්න බෑ. ආ underline කරා උත්තරේ is. everyone is ආ underline කරා ආ වෙනුවට is දාලා ලිව්වා. everyone is getting on well. 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 Sixth one, my best friend Chamika ඕනනම් Chamika කියලා ගන්න. my best friend Chamika or Chamika help me to do my work. my best friend Chamika help me to do my work. බැලු බැලමට කිසි වැරැද්දක් නැහැ වගේ දරුවන්ට පෙනේ. අපෝ නෑ යෝද වැරැද්දක් තියෙනවා. my best friend මගේ හොඳම මිතුරාවන චාමික කිව්වහම singular ඒක වචනයි. එහෙනම් ක්‍රියාපදේ ඉවර වෙන්න ඕන තනි s අකුරකින්. help කියන්න බෑ. helps. HELPS. චාමික කිව්වහම singular නමුත් help කිව්වහම plural බහුවචනයි. helps. HELPS. my best friend Chamika helps. 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 helps me to do my work. my best friend Chamika helps me to do my work. මෙන්න එහෙනම් එකම එක් සැරයක් කියවන උත්තරය I could not reply you නිවැරදි කරා I could not reply you.
There are 40 students on our class. There are 40 students in our class. We play cricket at our friends. We play cricket with our friends. Everyone are getting on well. Everyone is getting on well. My best friend Chamika helped me to do my work. My best friend Chamika helps me to do my work. අපි දැන් යනවා පීස හදන්න. Part 2. Fill in each blank with the most suitable word from the box. සුදුසුම වචන කොටුවෙන් යොදාගෙන හිස්තැන් පුරවන්න. There are some extra words. වැඩිපුර වචන කීපයක් තියෙනවා. Use each word once only. එක වචනයක් යෙදිය හැක්කේ එක්වරක් පමණි. I'll repeat. Fill in each blank කියන්නේ සෑම හිස්තැනක්ම පුරවන්න with most suitable word වඩාත්ම සුදුසු වචන යොදාගෙන from the box කොටුවෙන්. There are some extra words. වැඩිපුර වචන කීපයක් තියෙනවා. Use each word once only. එක් වචනයක් එක්වරක් පමණක් භාවිතා කරන්න. මෙහි බලන් ඉන්නකෝ අහන් ඉන්නකෝ යමක්. දරුවා blanks හෙවත් හිස්තැන් පහක් දීලා ඒ පහට හරියන උත්තර ටික කොටුව ඇතුලේ දුන්නොත් අපිට හිතන්න යන වෙලාව ගොඩක් අඩුයි, වැඩේ ලේසියි. නමුත් blanks පහක් දීලා answers 6ක් දුන්නොත්, හිස්තැන් පහක් දීලා උත්තර 6ක් දුන්නොත්, උත්තර 7ක් දුන්නොත් කොහොම හරි හිස්තැන් ප්‍රමාණයට වඩා උත්තර වැඩි කියන්නේ අපිට හිතන්න යන වෙලාව වැඩි. හිස්තැන් ප්‍රමාණයට වඩා උත්තර ප්‍රමාණය වැඩි කියන්නේ අපිට හිතන්න යන වෙලාව ප්‍රමාණය වැඩි. ඇයි අනවශ්‍ය දේවල් ගැනත් හිතන්න එපයි. මේක එන්නේ නැද්ද? මේක එන්න බැරිද? එතකොට මේක එහෙම වැඩිපුර වචන දෙනවා කියන අපි අමාරු වැඩෙන දින්න කඩ වැඩි. හරි. අපි කමක් නැහැ. දීපු එක කොහොමද තියෙනවනේ දැන්. විභාගෙදත් මෙහෙමනේ එන්නේ. අපි බලමු. ස්ප්‍රෙඩ් කියන්නේ පැතිරෙනවා, පතුරවනවා. බැරි නම් තේරුම ලියා ගන්න ඕන. ස්ප්‍රෙඩ් කියන්නේ පැතිරෙනවා, පතුරවනවා. විභාගෙදිත් පැන්සලෙන් ලාවට සිංහල තේරුම ලියා ගන්න ඔයාට ඕන නම් පස්සේ මකලා දාන්න. රෙසිපි කියන්නේ කෑම වට්ටෝරුව. රෙසිපි කියන්නේ කෑම වට්ටෝරුව. ෆුඩ් කියන්නේ ආහාර. පුට් කියන්නේ තබනවා. පුට් කියන්නේ තබනවා. ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. යම් කෑමක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය. නැත්නම් අඩංගු ද්‍රව්‍ය. යම් කෑමක අඩංගු ද්‍රව්‍ය. යම් කෑමක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය. ඉන්ග්‍රීඩියන්ට්ස්. ස්ප්‍රින්කල් කියන්නේ ඉහිනවා. ස්ප්‍රින්කල් කියන්නේ ඉහිනවා. මික්ස් කියන්නේ කවලම් කරනවා. මික්ස් කවලම් කරනවා. ඔය තියෙන්නේ මොකද්ද දන්නවද? මොනව හදන හැටියේ? PIZZA. ඕගොල්ලෝ නම් ඕක ශබ්ද කරන්නේ හට් කියලාත් තියෙනවනේ හට් එකක්. ඔය කළු ඇල්ලේ තියෙනවා ගාල්ලේන. කොළඹ තැන තියෙනවා. ලංකාවේ ගොඩාක් නගරවල තියෙනවා. ඔය හට්. මොන හට්ද? පීසා හට් කියලා නේද කියන්නේ. ඕක පීසා නෙවෙයි. The correct pronunciation is pizza. අල්ටා යන්නක් කියවෙනවා. pizza. pizza. pizza නෙවෙයි. pizza. pizza. අපි හුරු වෙලා තියෙන pizza. T එකක් නැති නිසා නමුත් ශබ්ද වෙන්නේ ඕක නිවැරදි ක්‍රමයට pizza. ඉස්සෙල්ලම කරන්නේ හිස්තැන් එක්ක. හිස්තැන් එක්ක blanks එක්ක ඡේදය පාරක් දෙපාරක් කියවනවා. This is the මෙන්න තියනවා for making pizza. pizza හදන ඔන්න ඕක. This is the මේ තියෙන්නේ ඔන්න ඕක for making pizza. pizza හදන. First කියන්නේ මුලින්ම you have to get ඔයාට ගන්න වෙනවා the ඔන්නෝවා. First කියන්නේ මුලින්ම you have to get the ඔයාට ගන්න වෙනවා ඔන්නෝවා. You will need some ඔයාට අවශ්‍ය වෙනවා ටිකක් flour palm පිටි warm water උණු වතුර a bit of yeast කියන්නේ ওই palm පිපෙන්න පිටි වලින් හදන දේවල් පිපෙන්න දාන ද්‍රව්‍යයක් තමයි yeast කියන්නේ. a bit of yeast කියන්නේ yeast චුට්ටක්. cooking oil කියන්නේ එළවලු තෙල් and salt ලුණු. blank හිස්තැනක් them up thoroughly. ඔය කිව්ව yeast ඊට පස්සේ palm පිටි ලුණු ඊළඟට එළවලු තෙල් ඔය ඔක්කොම them all up thoroughly තදින්ම ඔන්න ඔය වැඩේ කරන්න until they form ඒවයින් සැකසෙනතුරු. soft කියන්නේ මෘදු. dough කියන්නේ පිටුගුලිය. DOUGH dough ශබ්ද කරන්නේ dough.
පිටිකුලිය. පිටිකුලියක් හැදෙනතුරු ওই හැම එකක්ම එකට ඔන්න ඔය වැඩේ කරන්න. දැන් හිතේ තියෙන උත්තරේ දෙන්න කියන්න එපා. Leave the dough aside. Leave කියන්නේ තියෙන්න අරින්න, dough කියන්නේ අර පිටිකුලිය ඔක්කොම එකතු කරලා හදාගත්ත පිටිකුලිය aside පැත්තකින්. Meanwhile මේ අතරතුරේදී ඒක පැත්තකින් තියලා ඒ අතරතුරේදී meanwhile ඒ අතරතුරේදී get the topping ready. topping කියන්නේ අර පිට්ස් එකක් හදලා උඩට දාන ඕනේ. මාළු මිරිස් දානවා, chicken දානවා, ඊට පස්සේ මේ තව අන්නාසි කපලා දානවා, කඩලා දානවා, එක එක ඒවා අන්න ඒවට කියන්නේ topping. උඩට දාන ඒවා. ඒවල ඇස්ති කරගන්න. You can use order topping එකට භාවිතා කරන්න පුළුවන් meat mas, chicken කුකුළු mas or vegetable. veg piece එක කියලා වෙනම තියෙනවනේ. නේ? You also need to have some sauce. රස වෙන්න නම් sauce ටිකකුත් ඕන කරනවා. Besides ඊට අමතරව have some slices of fresh tomatoes and capsicums too. Besides ඔය කිව්ව දේවල් වලට අමතරව have some slices of fresh tomatoes. Neum අලුත් පරණ වෙච්ච නෙවෙයි. ෆ්‍රිජ් එකේ දාලා ලොකු කාලයක් ගිහපො නෙවෙයි. fresh neum තක්කාලි කෑලි කීපයකුයි ඊට පස්සේ capsicum මාළු මිරිස් කෑලි කීපයකුයි තියාගන්න. Flatten the dough into a large circular shape. Flatten කියන්නේ මේ අර රොටිය මෙහෙම ෆ්ලැට් කරන්නේ සමතලා කරන්නේ මේ දවස්වල අපි try කරන්නේ අර මේ එපිඩමික් එකේ කර්ව් එක ෆ්ලැට් කරගන්නනේ නේ උඩට යන්න දෙන්නේ නැතුව මේ COVID-19 කර්ව් එක ෆ්ලැට් කරගන්න මේ වගේ flatten the dough into large circular shape. විශාල කවාකාර හැඩයකට අර පිටිකුලිය ෆ්ලැට් කරන්න ඕන සමතලා කරගන්න රොටි හදනවා වගේ. Then ඊළඟට the sauce on it. ඒකට sauce දාන්න. And add the toppings. ඊට පස්සේ අර chicken ද මස් ද මාළු මිරිස් ද ඊට පස්සේ තක්කාලි ද ඔක්කොම උඩට දාන්න. Finally අවසානයේදී ඔන්න ඔය වැඩේ කරන්න the shredded cheese. අර shredded cheese කියන්නේ දරුවා මේ ග්‍රේට් කරගන්න මෙහෙම හීනියට කපාගත්ත චීස් මේ පිහියෙන් නෙවෙයි ග්‍රේට් කරනවා කියන්නේ හොඳට හීනියට උරලා මෙහෙම උරච්ච කරගත්ත චීස් උඩට විසිරවන්න. Bake the pizza for about 20 minutes. pizza එක විනාඩි 20ක් බේක් කරගන්න. yummy මම යමි නෙවෙයි අතන යමි කියන්නේ tasty delicious රසවත්. දැන් උදව් වෙන්න මට. This is the for making pizza. මෙන්න තියනවා pizza හදන කෑම වට්ටෝරුව. එහෙනම් පළවෙනි එකට එන්නේ recipe. හොයලා ලියන්න recipe. First you have to get the ඉස්සෙල්ලම ඉතින් කෑමක් හදන්න නම් බඩු ටික ලෑස්ති කරගන්න එපයි. Ingredients. First you have to get the ingredients. මුලින්ම ඔයාලට අවශ්‍ය කරන අඩංගු කරගන්න ඕන කලමනා ටික ලෑස්ති කරගන්න වෙනවා. First you have to get the ingredients. You will need some flour. ඔයාලට ඕන වෙනවා පාන් පිටි, warm water උණු වතුර ටිකක්, a bit of yeast ස්වල්පයක්, cooking oil එළවලු තෙල් ටිකක් and salt සහ ලුණු. ඊට පස්සේ them up thoroughly. ඒව ඔක්කොම මොකෝ කරන්න ඕන? මිශ්‍ර කරන්න ඕන. mix. එතන salt මේ හෝ full stop එකකට පස්සේ පටන් ගන්න අකුර capital. කොටුවේ දීලා තියෙන්නේ m අකුර simple තමයි. නමුත් ආත් ලියනකොට m අකුර capital වෙන්න ඕන. full stop එකකට පස්සේ පටන් ගන්න අකුර capital. mix them up all up thoroughly until they form a soft dough. අර හොඳ මෘදු ගුලියක් හැදෙන තුරු හොඳට ඒව අනා ගන්න. Leave the dough aside කියන්නේ අර පිටිගුලිය ඔක්කොම අනලා හදාගත්ත පිටිගුලිය පැත්තකින් තියන්න. Besides ඊට අමතරව have some slices of fresh tomatoes and capsicums too. ඊට පස්සේ හීනියට කපාගෙන තියාගන්න. නැවුම් තක්කාලි සහ මාළු මිරිස් ටිකක් ඊට කලින් පෙලියක් මිස් වුණා.
meanwhile අර පිටිකුලිය ඔක්කොම එකතු කරලා හදාගත්ත පිටිකුලිය පැත්තකින් තියලා meanwhile ඒ අතරතුරේදී get the topping ready අර පිට්සා එක උඩට දාන layer එක වැස්මට අවශ්‍ය කරන topping මුදුනට දාන ඒවා ලෑස්ති කරගන්න. You can use odd ඒකට topping එකට දාන්න පුළුවන් meat mas, chicken කුකුළු මස් or vegetable එහෙම නැත්නම් එළවලු. You also need to have some sauce ටිකට ඕන වෙනවා. Besides ඊට අමතරව have some slices of fresh tomatoes and capsicums too. නෙවුම් තක්කාලි කෑලි කීපයකුයි මාළු මිරිස් කෑලි කීපයකුයි ලෑස්ති කරගන්න. Flatten the dough into a large circular shape. අර විශාල පිටිගුලිය ඔක්කොම අනලා හදාගත්ත ගුලිය dough එක මෙහෙම ෆ්ලැට් කරන්න සමතලා කරන්න කවාකාර හැඩයක් එනතුරු. Then මොකක්ද උත්තරේ? Spread the sauce මෙහෙම වගුරවන්න කියන එකයි තේරම. sauce ටික දාන්න. Spread the sauce on it ඒකට sauce දාන්න and add the toppings අර කපාගත්ත chicken, meat, vegetable, capsicum, tomato ඔක්කොම ඒක උඩට හලන්න. Finally අවසානයේදී උත්තරේ sprinkle අර පොර ගහනවා වගේ sprinkle විසිරුවා හරින්න the shredded cheese කියන්නේ හීනියට grate කරගත්ත cheese ටික. Bake the pizza for about 20 minutes විනාඩි 20ක් විතර බේක් කරන්න. yummy රසයි. දැන් pizza hut එකට ගිහිල්ලා ඔයගොල්ලෝ order එකක් දැම්මහම ඉවෙල දෙන්නේ නැහනේ. විනාඩි 15කින් 20කින් එන්න කියනවනේ ඔන්න රහස. විනාඩි 20ක් යන බේක් වෙන්න. Part 3. Read the sentences වාක්‍ය කියවන්න and underline the most suitable word given within brackets. වරහන් තුල දී ඇති වචන වලින් සුදුසුම වචන යටින් ඉරක් ගහන්න. පුතාලා දුවලට එක දෙයක් කියන්නද? ප්‍රශ්න කියවන්න නැතුව සමහර ළමයි මෙලෝ දෙයක් කරන්නේ පෑන අතට ගත්තා පේපර් එක ලැබෙනකන් හිටිය නොයිවසිල්ලෙන් පේපර් එක මෙලෝ දෙයක් කියවන්න උමනාවක් නැහැ පෑන අතේ තියාගෙන පේපර් එක ලැබුණ හැටිය මේ අත නලලේ නැත්තම් නිකටේ ඊට පස්සේ ඔය හේ කරන්නම් වාල කරනවා අන්ඩර්ලයින් කරන්නේවා fill in the blanks කරනවා fill in the blanks කරන්නේවා අන්ඩර්ලයින් කරනවා බෑනේ දරුවෝ ඔයාට ඕන දේ කරන්න පේපර්ස් වල බෑනේ මේක ඔයාගේ ජීවිතයේ අනාගතයේ තීරණය කරන විභාගයක් නේ එක්සෑම් එකක් නේ ටෙස්ට් එකක් නෙවෙයිනේ ඉස්කෝලේ වගේ ඒක නිසා කල යුතු දේ පැය 3යි තියෙන්නේ අවුරුදු 11ක් තිස්සේ ඉගෙන ගත්ත දේ පැය 3කදී ඔයාට ගොනු කරන්න වෙනවා ඒක නිසා ටයිම් මැනේජ්මන්ට් කියන එක ගොඩාක් වැදගත් වෙනවා බොහොම ප්‍රවේශමෙන් ප්‍රශ්න කියවල උත්තර ලියන්න read the sentences කියන්නේ වාක්‍ය කියවන්න and underline කියන්නේ යටින් ඉරක් ගහන්න the most suitable word වඩාත්ම සුදුසු වචනයට given within brackets වරහන් තුල දී ඇති first one එක පාඩ කරන්න එපා මුල සිටකට හොඳට කියවන්න can you her age ඔයාට පුළුවන් ද ඇගේ වයස can you her age ඔයාට පුළුවන් ද ඇගේ වයස අපි එකින් එක තේරුම අරගෙන බලමු can you try her age ඔයාට පුළුවන් ද ඇගේ වයස උත්සාහ කරන්න ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවනේ can you guess her age ඔයාට පුළුවන් ද ඇගේ වයස අනුමාන කරන්න ගැලපෙනවනේ ඒ වුණාට තව එකක් තියෙනවනේ ඊට වඩා හොඳද දන්නේ can you make her age ඔයාට පුළුවන් ද ඇගේ වයස හදන්න ගැලපෙන්නේ guess underline කරන්න fill කරන්න එපා හිස්තැන් තිබුණාට ඔහෙ පුරවන්න එපා guess ඔයාට පුළුවන් ද ඇගේ වයස අනුමාන කරන්න guess someone used a knife someone පිහියක් භාවිතා කළා someone used a knife someone පිහියක් භාවිතා කරා to the rope කඹය rope කියන්නේ කඹය ওই වැඩේ කරන්න. එතකොට පාවිච්චි කරේ පිහියක්. someone used a knife someone පිහියක් පාවිච්චි කරා to the rope කඹයක් cut කපන්න escape බේරෙන්න ගැලවෙන්න පැන යන්න බේරිලා යන්න ටයි ගැට ගහන්න cut කපන්න escape ගැලවෙන්න බේරෙන්න ටයි ගැට ගහන්න එතකොට someone used a knife someone පිහියක් භාවිතා කරා පිහිය පාවිච්චි කරන්න කපන්නනේ උත්තරේ to cut underline කරන්න third one
This is a long journey මේක දිගු ගමනක්. It's now your දැන් ඔයාගේ to drive the car කාර් එක පැදවීමේ. This is a long journey මේක දිගු ගමනක්. It's your turn ඔබේ වාරය to drive the car. මට උත්තරේ කියුණා. කාර් එක පදවන්න. copy කියන්නේ පිටපත් කරන්න. ඔබේ වාරය පිටපත් කරන්න. turn වාරය ඔබේ වාරය ඔබේ it's now it's your copy දැන් ඔයාගේ copy එක පිටපත් කරනවා කියන්න බෑ. now it's your turn දැන් ඔබේ වාරය. it's your need ඔබේ අවශ්‍යතාවය නෑ. දැන් මම drive කරා මට මහන්සි දිගු ගමනක්. දැන් ඔයාගේ වාරය කාර් එක පදවගෙන යන එක. turn T U R N turn ප්‍රවේශමෙන්. පස්සේ දුක් වෙන්න තියාගන්න පාටිසාසාවට පස්සේ. man is mortal මිනිහා අමරණීයයි. sorry immortal අමරණීයයි mortal මරණීයයි. ඕකේ ඉස්සරහට im එකක් આવොත් immortal අමරණීයයි. man is mortal මිනිසා මරණීයයි. මිනිසා මැරෙන සුළුයි. MORTAL mortal කියන්නේ මරණීයයි. ඕකේ ඉස්සරහා im දැම්මොත් immortal අමරණීයයි. අමරණීය කිසි කෙනෙක් අමරණීය කිසිම දෙයක් නැහැනේ. man is mortal මිනිසා මරණීයයි මැරෙන සුළුයි. no one can death කිසි කෙනෙකුට බෑ මරණයෙන්. no one can death කිසි කෙනෙකුට බෑ මරණයෙන් kick පයින් ගහන්න. escape පැන යන්න. save ආරක්ෂා කරන්න. කිසි කෙනෙකුට බෑ මරණයෙන් පැනලා යන්න. උත්තරේ escape. escape. හිස් තැනට පෙර පදයේ වගේම පසු පදයක් ගොඩක් වැදගත් වෙයි. හරිම උත්තරේ හොයන්න. she has been under a lot of ඇය සෑහෙන්න යටතේ ඉන්නවා since her mother's illness ඇගේ අම්මගේ කරදර නිසා අසනීප නිසා. she has been under a lot of ඇය සෑහෙන්න යටතේ ඉන්නේ since her mother's illness ඇගේ අම්මගේ අසනීප නිසා. ස්ට්‍රෙස් කියන්නේ ස්ට්‍රෙස් එකක් කියන්නේ මානසික ආතතිය. ප්‍රශ්න ගොඩක් අහම තියෙන්නේ ස්ට්‍රෙස් එකක් ආතතිය. courage කියන්නේ ධෛර්යය. අම්මා අසනීප වෙච්ච පටන් ගත්ත දවස් නම් ඇයට ධෛර්යය ආවා. fun ආතල් එක ජොලිය. අම්මා අසනීපෙන්නේ ඉන්නේ. ඈ එන ජොලියෙන් ඉන්නේ. ගැලපෙන්නේ අම්මෙක් තාත්තෙක් අසනීප වුණාම බෙහෙත් ටික වෙලාවට දෙන්නේ කොහොමද? බෙහෙත් ගන්න සල්ලි හොයාගන්නේ කොහොමද? අම්මව වැටෙන්න නොදී ආරක්ෂා කරන්නේ කොහොමද කියන ලොකු පීඩනයක් හිතට එනවා. ස්ට්‍රෙස් එකක් එන්නේ. එනම් ස්ට්‍රෙස්. can you guess her age? ඔයාට පුළුවන් ද ඇගේ වයස අනුමාන කරන්න? දැන් පුතාලා දුවලා බලන්න. ඕකේ මුල වචන ටික විතරක් කියවුවා නම් ওই තුනම හරිනේ. can you try, can you make, can you guess. හිස්තැනට පස්සේ තියෙන age එක නිසා නේද එතන guess කියන කෙනාම කියලා තේරුම් ගත්තා. ඒක නිසා හරිම උත්තරේ තේරුම් ගන්න නම් වාක්‍ය මුල සිට අගට හොඳට කියවීම වැදගත් වෙනවා. someone used a knife to cut the rope. this is a long journey. it's now your turn to drive the car. man is mortal මිනිසා මරණීයයි මැරෙන සුළුයි. mortal මරණීයයි. IMMORTAL immortal තිබුණොත් අමරණීයයි. එතන mortal මරණීයයි. no one can escape death කිසි කෙනෙක්ට මරණයෙන් මිදෙන්න වලකින්න බෑ. ගැලවෙන්න බෑ. escape කියන උතන ගැලවෙන්න. save කරන්නේ නැහැනේ මරණය ආරක්ෂා කරන්නේ නැහැනේ. she has been under a lot of stress since her mother's illness. ඇගේ අම්මගේ අසනීප තත්ත්වය නිසා ඇය ගොඩක් පීඩණයෙන් ආතතියෙන් ඉන්නේ. ඔය ප්‍රශ්න එන්න පුළුවන් තවත් විදියක් 9 වෙනි ප්‍රශ්නේ. මෙන්න 9 වෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් 4 වෙනි විදිය දරුවා. fill in the blanks in each sentence. සෑම වාක්‍යයකම හිස්තැන් පුරවන්න by using the correct form of the word given in brackets. වරහන් තුල දී ඇති වචනයේ නිවැරදි ස්වරූපය යොදා සෑම වාක්‍යයකම හිස්තැන් පුරවන්න. fill in the blanks හිස්තැන් පුරවන්න in each sentence සෑම වාක්‍යයකම by using the correct form of the word given within brackets. වරහන් තුල දී ඇති වචනවල නිවැරදි ස්වරූපය යොදා හිස්තැන් පුරවන්න. the first one is done for you. පළවෙනි එක කරලා තියෙනවා. the ඇත්තටම the
වරහන් ඇතුළේ ඉන්න announce නිවේදනය කරනවා of that upcoming sports meet ළඟ එන upcoming කියන්නේ ළඟ එන ක්‍රීඩා උත්සවය හා සම්බන්ධ ඔන්න ඕක was announced කියන්නේ නිවේදනය කළා. දරුවා ওই වගේ එකදී නම් ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. ටිකක් වෙලාව යන ප්‍රශ්නයක් ලේසි නෑ. හුරුව තුලින් කළ හැකි ක්‍රමයෙන් දැනගත්තේ නැති වුනහම ওই ප්‍රශ්න රැඳෙන වෙලාව වැඩි වෙනවා, හිත ඉන්න වෙලාව වැඩි වෙනවා. මම දැනට කරන්න පුළුවන් උදව්ව කරන්නම්. මේ බලන් ඉන්නකෝ. He is a blank teach. He blank in that school. Within bracket teach. I like your blank for the party. Participate. දරුවා මේ වගේ ඇක්ටිවිටි එකක් දුන්නහම නිතරම මේ වරහන් ඇතුළට එක්ක දෙන්නේ noun එකක්, නාම පදයක්. එහෙම නැත්නම් දෙන්නේ verb එකක්, ක්‍රියාපදයක්. මේ වගේ ඇක්ටිවිටි එකක්, මේ වගේ question එකක්, මේ වගේ exercise එකක් කරන්න දුන්නහම නිතරම මේ වරහන් ඇතුළට දෙන්නේ එක්කෝ verb එකක්, ක්‍රියාපදයක්. එහෙම නැත්නම් noun එකක්. අපි බලමුද? sorry. සමහර වෙලාවට මේ දීපු එකම මෙතෙන්ට උත්තරේ එන්නත් පුළුවන්. නැත්නම් දීලා තියෙන verb එකක් නම් ඒ verb එකේ singular form එකේ ඒක වචනේ එන්න පුළුවන්. ඒ verb එකේ ing form එක එන්න පුළුවන්. ඒ verb එකට අදාළ noun එක එන්න පුළුවන්. ඒ verb එකට අදාළ adjective එක එන්න පුළුවන්. අපි දන්නේ මොකක් එයිද කියලා. ඒ දීපු එකේ මෙහෙමත් එන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් කොටස් එන්නත් පුළුවන්. අපි චුට්ටක් බලමු දැනට. මුල සිටම ඔක්කොම 100%ක්ම හදන්න බෑ. හැබැයි මං ඔයාලට මෙන්න මේකයි වෙන්නේ කියලා උදව් කරන්න. He is a කියන්නේ ඔහු වෙනවා අක් ඔන්න ඔය જાති කෙනෙක්. teach කියන්නේ උගන්වනවනේ. teach කියන්නේ උගන්වනවා. He is a ඔහු වෙනවා teach වලින් හදා ගන්න පුළුවන් noun එකක් තියෙනවා ලස්සන. මොකද්ද? ගුරුවරයා teacher. He is a teacher. ඔහු වෙනවා ගුරුවරයෙක්. හිතුවාම හරි ලේසි. හිතුවේ නැත්නම් කොහොමත් කනා ගහන්නේ. He in that school. ඔහු එම පාසලේ teach කියන්නේ උගන්වනවා. නමුත් he teach කියන්න බෑනේ දරුවා. he go කියන්න බෑනේ. he goes නේ. he ඒක වචනයි, teach බහු වචනයි. එහෙනම් ඔහු උගන්වනවා කියන්නේ he teaches. I like your මම කැමති ඔයාගේ for the party කියන්නේ සාදය සඳහා. I like your මං කැමති ඔයාගේ for the party සාදය සඳහා මම කැමති ඔයාගේ. participate කියන්නේ සහභාගී වෙනවා. participate කියන්නේ සහභාගී වෙනවා. මම කැමති ඔයාගේ සහභාගී වෙනවා සාදයට. සහභාගීත්වය participation 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 participation. එනම් අපි දැන් ප්‍රවේශමෙන් කරගෙන යමු. සිස්ටම් එක දන්න ඕනේ චුට්ටක් හරි. the ඇත්තටම the announce කියන්නේ නිවේදනය කරනවා of the upcoming sports meet. ළඟ එන ක්‍රීඩා උත්සවය ගැන නිවේදනය කරනවා නෙවෙයි, නිවේදනය කරනු ලැබුවා was announced. උත්තරේ announcement. second one, artist must be කලාකරුවන් විය යුතුයි ඔන්න ඔය જાතිය. and not just repeat and what they see or hear. artist කලාකරුවන් වුණාම must be විය යුතුයි ඔන්න ඔය වගේ අය. කලාකරුවන් ඔන්න ඔය වගේ අය විය යුතුයි. not just repeat එකම දේ ආයෙ කරනවට තමයි repeat කියන්නේ. නොකල යුතුයි what they see or hear. පේන දේ, ඇහෙන දේ නොකල යුතුයි. සමහරු කරන්නේ දැන් මේ දවස්වල අමනාප වෙන්න එපා කිව්වට සමා වෙන්න ඕනේ හිත රෙදෙනවා නම් මේ දවස්වල
online classes කියලා ජීවිතේ කිසිම දවසක කිසිම විෂයක් උගන්වලා නැති අයත් online කියලා classes කරනවනේ. මම මේ ගමන්ම ඔයාලට සිද්ධ වෙච්ච අසාධාරණයක් තියෙනවා එකක් කියලාම ඉන්නම්. මම මේ පේපර් එක හදන අතරතුරේදී මම සෑහෙන මහන්සියක් දරුවෝ මට ඔයාලගේ ප්‍රස්තාර කියන ප්‍රශ්නෙට ගෙස් කරන්න තනිකරම දවසක් ගියා. මොන වගේ ප්‍රස්තාරයක් දානවද ප්‍රස්තාර ටික ඔක්කොම දානවද කියලා ගෙස් කරන්න මට තනිකරම දවසක් ගියා. මම එදාට වීඩියෝ කරන අයටත් එන්න එපා කියලා නිවාඩු ගන්න කියලා ඒ දවස පුරා මම ප්‍රශ්න ටික හදන්න හිතාගෙන හිටියේ. මොන පිස්සුද? එදා ප්‍රස්තාර 4 විතරයි හදාගන්න පුළුවන් වුණේ. ඒකත් සම්පූර්ණ කරගන්න උන්නේ නැහැ. ඊට පස්සේ මම ඒ අතර හිතුවා මේක මුළු ලංකාවටම යන පණිවිඩයක්නේ ඔය ලෝ ෆැකල්ටි එකේ ඉන්න අයියලා අපේ අනුශාසක ස්වාමින් වහන්සේ ඊට පස්සේ ඉසුරු අයියා එකතු වෙලා මේක මුළු ලංකාවටම දෙන වැඩක් නිසා සාමාන්‍යයෙන් FB එකේ Facebook එකේ මම ඔය අනම්මනම් විකාර දාන්නේ නැහැ. දැම්මත් ඔය මොටිවේෂනල් පෝස්ට් එකක් වගේ තමයි දාන්නේ. ඉඳලා හිටලා මගේ ෆොටෝ එකක් දානවා. ඉඳලා හිටලා ඒ ෆොටෝ එක දැම්මහම කොහොමද දවසක් වගේ යනකොට පැය 24ක් පැය 30ක් වගේ යනකොට 1.5k වගේ 1500ක් 1600ක් ලයික් වැටෙනවා. ඊට පස්සේ කමෙන්ට්ස් උත් සෑහෙන්න වැටෙනවා. ඔයාලා විශ්වාස කරන්න මම මගේ ඩිජිටල් ප්‍රින්ටිං කරන පුතේකට කියලා ලස්සන පෝස්ට් එකක් හදාගෙන Facebook එකට දැම්මා. ප්ලීස් ෂෙයා කියලාත් දැම්මා. කරුණාකර මේක බෙදා හරින්න කියලා. පැය 24ක් ඇතුළත 40ක් වැටලා තිබුණ ලයික්. පැය 24ක් ඇතුළත ලයික් 40යි. ෂෙයා කරලා තිබුණේ 5යි. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මන් දන්නේ පුතේ නාමල් රාජපක්ෂ මහත්තයාට බබා හම්බුණා කියලා සමා වෙන්න. නාමල් රාජපක්ෂ මහත්තයාගේ නෝනාට බබා හම්බ වෙන්න කලින් ප්‍රෙග්නන්ට් වුණාම මම දැක්ක පෝස්ට් එකක් දාලා තියෙනවා. 3k like 3k 5k බබා හම්බුණාට පස්සේ 5k බබා හම්බ වෙන කලින් 3k 3000යි 5000යි. ඊට පස්සේ බබා ටිකක් ලොකු වෙලා වඩන් ඉන්නකොට 6k. කමෙන්ට්ස් තියෙන 500 600. ෂෙයාර්ස් තියෙන 1900යි 2000යි. එතකොට නළුවෙකුට නිලියෙකුට ගායකයෙකුට ගායිකාවකට බබා හම්බුනහම කසාද බඳින්න යනවායි කිව්වහම බුදු අම්මෝ ෂෙයා වෙන තරම්. අනේ හත්තිලව්වේ මේ මම මට වාසි ගන්නද මේ නොමිලේ සෙමිනා කරන්නේ. මේ මොහොතේ හරි හැම දරුවෙක්ම එක ලකුණකින් හරි වැඩි කළා ෆේල් වෙන්නේ අනේකා පාස් කරන්න. S එක තියෙන එකාට C එකක් අරන් දෙන්න. පුතාලා දුවලා සාධාරණව හිතන්න. C එක තියෙන කාට B එකක් අරන් දෙන්න. B එක තියෙන කාට A එකක් අරන් දෙන්න. අර අයියලත් මා ඇතුළු සහෝදර ගුරු මණ්ඩලයක් දරන උත්සාහයක් නෙමේ. මට තිත්ත වුණා. මම කරේ. තවත් නම් Facebook එකේ නැහැ කියලා. මගේ account එක තනි කරම ඩිඇක්ටිවේට් කරාම తాවකාලිකයිනේ. මම කරේ delete කළාම දැම්මා. තවත් FB නන් නැත. යකෝ බහුජන හිතාය බහුජන සුඛාය සමහිත සුව පිණිස දැම්මහම ඔහොමද වෙන්න ඕන. අනේ අපි O level නොකරත් O level කරන කෙනෙකුට මේක දැකලා මේකට ජොයින් වෙන්න වාසනාව ලැබේවා කියලා පිරිසුදු චේතනාවෙන් මේක ෂෙයා කරන්න තිබුණනේ. මට ලයික් වැඩක් නැහැ. ෂෙයා කරපන්කෝ. එහෙම දෙයක් උන්නේ නැහැ දරුවෝ. මට මාර දුකයි. ලංකාවේ මිනිස්සු මන් ලෝකෙ මිනිස්සුන්ට බනින්නේ නැහැ. හැම මිනිස්සෙකුටම බනින්නේ නැහැ. FB එකේ ඉන්න බහුතරයක් FB හැමෝම නෑනේ FB එකේ FB එකේ ඉන්න බහුතරයක් මන් දන්නේ විකාර රූපී චරිතවලට ගොඩු ලොකු ඇල්මක් දක්වනවා. හෙළුවෙන් නටන පින්තූරයක් තිබුණා අඩ නිරුවත් කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් මගේ පෝස්ට් එකේ පැත්තකින් දාලා මන් දැම්මන අම්මේ උණු කැවුම් වගේයි. වැඩක් නෑ පුතේ. මට කරන්න දෙයක් නෑ. මම උත්සාහ කරා ඔයාලට ඒ කියන්නේ බැරිම අයටත් මේකට සම්බන්ධ කරගෙන මොනවා හරි සපෝට් එකක් දෙන්න. පුතාලා දුවලා දන්නවා ඇතිනේ මේ දැන් ජොයින් වෙලා ඉන්නකේ වාසියක් තියෙයි කියලා. useless effort එක නිෂ්ඵල උත්සාහයක් වුණා. sorry සමාවෙන්න. yeah artists must be create කියන්නේ නිර්මාණය කරනවා and not just repeat what they see or hear. කලාකරුවන් වුණාම තමන් දකින දේ තමන්ට ඇහෙන දේ විතරක් කරලා වැඩක් නැහැ. නිතරම මොනව වෙන්න ඕනේ? ක්‍රියේට් කියන්නේ නිර්මාණය කරනවා නෙවෙයි.
ක්‍රියේට් කියන එකේ තේරුම නිර්මාණය කරනවා. කලාකරුවන් වුණාම මොනව වෙන්න ඕනේ? නිතරම අලුත් දෙයක් ගැන හිතන්න ඕනේ. මොනශීලී විය යුතුද? නිර්මාණශීලී විය යුතුයි. එහෙනම් උත්තරේ ක්‍රියේටිව්. CREATIVE. CREATIVE. Artists must be creative. කලාකරුවන් නිර්මාණශීලී වෙන්න ඕන. CREATIVE. Creative and not just repeat what they see or hear. Third one. Music and dancing are two forms of music and dancing. සංගීතය සහ නර්තනය කියන්නේ two forms of ආකාර දෙකක්. entertain කියන්නේ විනෝද වෙනවා. විනෝදාස්වාදය ලබන දේවල් දෙකක් මේ. entertain විනෝද වෙනවා. entertain විනෝද වෙනවා. entertainment විනෝදාස්වාදය. උත්තරේ entertainment. ওই වචනේ හොම්ම ලියලා MENT දාන්න. MENT. Music and dancing are two forms of entertainment. විනෝදාස්වාද වර්ග දෙකක් තමයි music සහ dancing කියන්නේ. MENT entertainment. Number 4. Science කියන්නේ විද්‍යාව. Have not proved කියන්නේ ඔප්පු කරලා නැහැ. yet තාම that there is life on other planets. අනිත් ග්‍රහ ලෝකවල ජීවය තියෙයි කියලා විද්‍යාව ඔප්පු කරලා නැහැ. පුතාලා දුවලට තේරෙන්න ඕන ඔතෙන්ට කීයටවත් සයන්ස් කියන කෙන්න බෑ. සයන්ස් කියනක ඔතෙන්ට එන්න බෑනේ. මොකද ඊට පස්සේ තියෙන්නේ have කියන වචනනේ. සයන්ස් නම් has වෙන්න එපායිනේ. සයන්ස් විද්‍යාව කිව්වහම එකයිනේ. has වෙන්න එපා. එහෙනම් විද්‍යාව උදව් කරගෙන පර්යේෂණ, ගවේෂණ, නිරීක්ෂණ කරලා නිගමනයකට එන්නේ විද්‍යාව උදව් කරගෙන මොකුන්ද? සයන්ස් කියන්නේ ඔතන තියෙනක මං කියන විද්‍යාව have not proved ඔප්පු කරලා නේ. yet තාමත් that there is life on other planets. අනිකුත් ග්‍රහ ලෝකවල ජීවය තියෙයි කියලා ඔන්න ඔයි කට්ටිය තාම ඔප්පු කරලා නැහැ. කවුද ඔප්පු කරලා නැත්තේ? විද්‍යාව නෙවෙයි, විද්‍යාඥයෝ, scientist. මෙන්න තියෙන උත්තරේ. S capital V යුතුයමයි වාක්‍ය මුල නිසා. scientist. scientist විද්‍යාඥයෝ. scientist විද්‍යාඥයෝ. Next one. Fifth one. පස්වෙනි එක. He wants to be ඔහුට වෙන්න ඕන. He wants to be ඔහුට වෙන්න ඕන when he leaves school කියන්නේ ඔහු පාසලෙන් අස්සුනහම. ඔහුට වෙන්න ඕන teach කියන්නේ උගන්වනවා. ඔහුට වෙන්න ඕන උගන්වනවා නෙවෙයි ගුරුවරයෙක්. teacher. 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 He wants to be a teacher. ඔහුට ගුරුවරයෙක් වෙන්න ඕන when he leaves school ඔහු පාසලෙන් අස්සුනහම. He wants to be a teacher. TEACHER. teacher when he leaves school. Number 6. The specialist doctors විශේෂඥ වෛද්‍යවරු. The specialist doctors විශේෂඥ වෛද්‍යවරු work hard කියන්නේ මහන්සියෙන් වැඩ කරනවා. To find කියන්නේ සොයන්න. ඔන්න ඔයින් එකක්. To COVID-19 වලට මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙනවා. ලංකාවේ මේ වෙනකොට ඕක විදගෙන යනවා. The specialist doctors විශේෂඥ වෛද්‍යවරු work hard මහන්සියෙන් වැඩ කරනවා to find මොකක්ද? vaccine එන්නතක් හොයන්න. VACCINE vaccine. vaccinate කියන්නේ එන්නත් කරනවා. vaccinate කියන්නේ එන්නත් කරනවා. එන්නතක් නේ හොයන්න ඕන. vaccine to COVID-19. මෙන්න එහෙනම් question number 9 එක එන්න පුළුවන් අන්තිම විදිය. පස්වෙනි විදිය. read the text කියන්නේ ඡේදය කියවන්න and underline හිස්තැන් තිබුණට රැවටෙන්න එපා. read the text කියන්නේ ඡේදය කියවන්න and underline the most suitable word සුදුසුම වචනය යටින් ඉරක් ගහන්න given within brackets වරහන් තුලදී ඇති. read the text කියන්නේ ඡේදය කියවන්න and underline the most suitable word සුදුසුම වචනය යටින් ඉරක් ගහන්න given within brackets වරහන් තුලදී ඇති. The first one is done for you. පළවෙනි එක කළා තියෙන. ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ ප්‍රශ්නයක්. මුලින් පැන්සලෙන් විභාගෙදී පස්සේ පෑනෙන්. ඉස්සෙල්ලම ඡේදය දීපු විදියට කියවනවා.
what would you does did do if you wins 100 million rupees from a lottery? ලොතරැයියකින් ඔයාට මිලියන 100ක් ඇදුනොත්. ලොතරැයියකින් ඔයාට මිලියන 100ක් ඇදුනොත්. මිලියන 100ක් කියන්නේ කෝටි 10යිනේ. මිලියන 10ක් කියන්නේ කෝටියයි. මිලියන 100ක් කියන්නේ කෝටි 10යි. දැන් ගොඩක් ලොතරැයි පටන් ගන්නෙ කෝටි 7න් කෝටි 8 එන්නේ. ඉතින් ඕක එකතු වෙවි යනකොට කෝටි 10 වෙනවා. මිලියන 100 වෙනවා. What would you blank does did do if you wins 100 million rupees from a lottery? ලොතරැයියකින් ඔයාට රුපියල් මිලියන 100ක් ලැබුණොත් ඔයා මොකද කරන්නේ? පුතාලා දූලට මම මුලම ප්‍රශ්නේදී වගේ කියලා දුන්න නීතියක් ඔතනත් ක්‍රියාත්මක වෙනවා. එතනින් ඔප්පු වෙනවා. එක තැනක හරියට ඉගෙන ගත්ත දෙයක් තවත් 100 තැනකට අපිට වැදගත් වෙනවා කියන එක. පුතාලා දූලට මතකද කැන් වලට පස්සේ කුඩ් වලට පස්සේ කැන් වලට පස්සේ කුඩ් වලට පස්සේ විල් වලට පස්සේ වුඩ් වලට පස්සේ යොදන්නේ verb root present tense verb කියලා මං කියලා දුන්නනේ. කැන් වලට කුඩ් වලට විල් වලට වුඩ් වලට පස්සේ යොදන්නේ verb root. මව් ක්‍රියාපදේ ප්‍රධාන ක්‍රියාව. එතකොට what would you does කියන්න බෑනේ. what would you did කියන්න බෑනේ. does කියන එක present tense singular වර්තමාන කාල ඒක වචන ක්‍රියාපදයක්. බහුවචන ක්‍රියාවක් verb root කියන්නේ go eat run do වගේ ක්‍රියාපද. did කියන එක අතීත කාලයේ උත්තරේ do. if you wins 100 million rupees from a lottery. මම ඔහොම උත්තර ටිකක් කියාගෙන යන්නන්නේ මම සාකච්ඡා කරන නිසා. විභාගදී ඔයගොල්ලෝ දෙපාරක්වත් ඡේදයේ උත්තරත් එක්ක කියවන්න ඊට පස්සේ පැන්සලින් ඉරි ගහලා ෂුවර් වුණාට පස්සේ පෑනින් ඉරි ගහන්න. හරි. What would you do? What would you do? What would you do if you $100 million rupees? දරුවෝ මෙන්න නීතිය. if කියන වචනේ දාලා හදන වාක්‍යවල මේවට කියන්නේ conditional sentences කියලා අහලා ඇති කරලා ඇති දන්නවා ඇති. grade 10 එකෙත් grade 11 එකෙත් අනිවාර්ය පාඩම් දෙකක්. if කියන වචනේ තියෙන වාක්‍යවල would සමග verb root එකක් තිබුණොත් verb root කියන්නේ සාමාන්‍ය මේ ලෝකෙට ක්‍රියාවක් බිහුණු විදිය. go කියන්නේ verb root එකක්. run කියන්නේ verb root එකක්. have කියන්නේ verb root එකක්. come කියන්නේ verb root එකක්. eat කියන්නේ verb root එකක්. learn කියන්නේ verb root එකක්. teach කියන්නේ verb root එකක්. do කියන්නේ verb root එකක්. නීතිය would සමග verb root එකක් තිබුණොත් if සමග යොදන ක්‍රියාව past tense අතීත කාල විය යුතුයි. ඒක තමයි නීතිය. if කියන වචනේත් එක්ක යොදන වාක්‍යවල if type 1 if type 2 if type 3 කියලා තියෙනවනේ. කිසියම් ක්‍රියාවක් සිද්ධ වෙන්න තියෙන කඩ වැඩි නම් if type 1 අඩුයි නම් if type 2 අවස්ථාවක් හෝ හැකියාවක් තිබුණ නම් ක්‍රියාවක් කරන්න තිබුණා කියනකොට if type 3. දැන් මේ පාඩම් වශයෙන් මුලින් ආයිත් කරන්න බෑනේ. දැන් යන්නේ කිසියම් වාක්‍යයක would සමග තියෙන ක්‍රියාව තියෙන verb root එක නම් if සමග යොදන ක්‍රියාව past tense අතීත කාල විය යුතුයි. මම උදාහරණයක් ලියන්නම්. ඕක අර මෙහෙම එකක්. මේක අගමුල මාරු කරලා තියෙන්නේ. මේ හරි විදිය. if I blank a car වරහන් ඇතුලේ ඉන්නව have I would give you. මට කාර් එකක් තියෙනවා නම් මම ඔයාට දෙනවා. if I blank a car I would give you. දකින්න main clause වල මේ if සමග යොදන ක්‍රියාව if clause. if සමග යොදන ක්‍රියාව if clause ඒ වාක්‍යෙම යොදන අනිත් ක්‍රියාව main clause නේ.
main clause වල would සමග verb root යොදන්න නම් main clause වල would සමග verb root යොදන්න නම් if clause වල past tense යොදන්න ඕන. have වල past tense එක had. have වල past tense එක had. if I had a car I would give you. මට කාර් එකක් තියෙනවා නම් මම ඔයාට දෙනවා. එහෙනම් what would you do? ඔයා මොකද කරන්නේ? if you win දිනනවා wins කියන්නේ දිනනවා. ওই දෙකේම past tense එක තමයි won. උත්තරේ WON won. WON. What would you do? ඔයා මොකද කරන්නේ? if you won 100 million rupees from a lottery. ඔයාල උත්තරයකින් රුපියල් මිලියන 100ක් දිනාගත්තොත් මොකද කරන්නේ? would you spend? ඔයා වියදම් කරනවද? deposit තැන්පත් කරනවද? save ඉතිරි කරනවද? all ඒ සියලු මුදල් all your money ඔයාගේ සියලුම මුදල් shopping සාප්පු සවාරී යෙදමින් for devices ඔය phone smartphone ඊට පස්සේ computers laptop desktop ඔවා ඔක්කොම devices උපකරණ ගන්න clothes ඇඳුම් වලට and vehicles වාහන වලට බලමු. ඔයාට රුපියල් මිලියන 100ක් ලැබුණොත් would you spend ඔයා වියදම් කරනවද? deposit තැන්පත් කරනවද? save ඉතිරි කරනවද? all your money ඔයාගේ සියලු මුදල් shopping. එතකොට shopping කරනකොට මුදල් ඉතිරි කරන්නේ නැහනේ. shopping කරනකොට මුදල් තැන්පත් කරන්නේ නැහනේ. shopping කරනකොට මුදල් වියදම් කරන එකයි කරන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? spend. underline කරන්න spend. අර මුල සිට අගට කියවෙන්නේ නැත්නම් හරි තැනට හරි උත්තරේ එකක් නැහැ. would you spend ඔයා වියදම් කරනවද? all your money ඔයාගේ සියලු මුදල් shopping for devices උපකරණ ගන්න clothes ඇඳුම් ගන්න and vehicles වාහන ගන්න. would you rather take a trip? ඔයාට හිතනවද වඩා හොඳයි කියලා චාරිකාවක් යාම around the world ලෝකය වටා around the city නගරය වටා around the village ගම වටා රුපියල් මිලියන 100ක් ඇදුනොත් ඔයා ගම වටේ යන්න පිස්සුවක් තියෙයි. ඉන්න බා පැත්ත පළාත ඔයාට ඇදුනයි කිව්ව දැනගත්ත ගමන් ගමේ උන් තමයි ළඟට එන්නේ ඉස්සෙල්ලම. හරිනේ? වැඩි එපා ලක්ෂයක් දෙන්න කියාගෙන ඒ. හරිනේ? එපාර ඥාතියේ වැඩි එපා ලක්ෂ 10ක් දෙන්න. හොඳම යාළුවෝ එපා ඒවි වැඩි එපා කෝටියක් දීපන්. නැත්නම් ඉතින් හොඳම යාළුවෝ එකේ වැඩක් නැහැනේ. ඒ වෙලාවට අපෝ ගොඩක් ඥාති නොවනේ වුණොත් එනවා. මලගේ ඥාතිනුත් නැගිටලා එනවා. ඥාතියට කෝටි 100ක් ඇදුනයි කිව්වම ලක්ෂ මිලියන 100ක් ඇදුනයි කිව්වම ඒක නිසා ප්‍රවේශමෙන් would you rather එහෙම නැත්නම් ඔයා take a trip කියන්නේ චාරිකාවක් යනවද around the world ලෝකෙ වටේ city නගරෙ වටේ village ගම වටේ අනේ ඉතින් මේ රුපියල් මිලියන 100ක් ඇදෙන්න ඕනේ නගර වටේ ගම වටේ යන්න ලෝකෙ වටේ යන්න ඇදුනොත් බය නැතුව උත්තරේ රුපියල් මිලියන 100 ගැන හිතලා world perhaps සමහර විට you might ඉඩ තියෙනවා perhaps කියන්නේ සමහර විට you might ඉඩ තියෙනවා withdraw ආපසු ගන්නවා තැන්පත් කළ මුදලක් ආපසු ගන්නවා withdraw යුද්ධයකදී නම් සතුරාට එරෙහිව සඩන් කරනව වෙනුවට පහුබහිනවට කියන්නේ ආයුධ බිම දාලා යටත් වෙනව නැත්නම් පහුබහිනවා withdraw ඔතන නම් තැන්පත් කළ මුදලක් ආපසු ගන්නවා deposit තැන්පත් කරනවා spend වියදම් කරනවා all the money in the bank perhaps කියන්නේ සමහර විට you might ඉඩ තියෙනවා withdraw ආපසු ගන්න deposit තැන්පත් කරන්න spend වියදම් කරන්න all the money in the bank බැංකුවක මුදල් තැන්පත් කිරීම කරන්නේ deposit and live on the interest ඔයාට පුළුවන් මුදල් තැන්පත් කරලා live on the interest කියන්නේ පොලියෙන් ජීවත් වෙන්න for the rest of your ඔයාගේ මාසේ ඉතුරු ටික rest කියන්නේ ඉතිරිය day දවස් ඉතිරිය life ජීවිත ඉතිරිය. ඔව් හොඳම දේ තමයි රුපියල් මිලියන 100ම බැංකුවේ දාලා ජීවිතේ ඉතිරි ටික පොලියෙන් ජීවත් වෙන්න. ලොකු ගාණක් එනවා. ලක්ෂ ගාණක් එනවා. මිලියන 100ක් තැන්පතුවේ දැම්මා. මිලියන 100 කොහොමද බැංකුවේ තියෙනවා. පොලියත් එනවා ලක්ෂ ගාණක්. ඒකෙන් ජීවත් වෙන්න. ගොඩ. මහා ලොකු ටැක්ස් එකක් වදින්නේ නැහැ. හරිනේ? ටැක්ස් එකක් වදිවි. ඒතකොට මෙන්න මෙහෙමයි උත්තර ටික එන්නේ. What would you do if you won
100 million rupees from a lottery. Would you spend all your money හැම එකටම හේතුවක් තිබුණා මේකට මේකයි කියන්න shopping for devices, clothes and vehicles? Would you rather take a trip around the world? Perhaps you might deposit all the money in a bank and live on the interest. කියන්නේ පොලියෙන් ජීවත් වෙනවා. It earns. ඒ කියන්නේ උපයන. තැන්පත් කරපු මුදලෙන් උපයන පොලියෙන් ජීවත් වෙනවා for the rest of your month. ඉතිරි මාසය නෙවෙයිනේ. මාසෙ ජීවත් වෙන්න පුළුවන්. Day දිනේ නෙවෙයිනේ life ජීවිතය. Life. Underline කරන්න දුන්නේ. That is test number 9. I discussed 5 parts. ඔයි කොටස් පහෙන් එකක්ම තමයි අනිවාර්යයෙන්ම විභාගයට එන්නේ. ඕවම එන එකක් නෑ. ඔය විදියට තමයි ප්‍රශ්න හැදෙන්නේ 9.